Hallelujah. සියලු දෙනාම ආදරයෙන් ජේසුස්ගේ නාමයෙන් පිළිගන්න. ඔබ කොතැනක සිටියත් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. උන්වහන්සේ මේ ප්‍රශ්න පිට ප්‍රශ්න තිබුණා අපිට අවස්ථාවක් දුන්නා උන්වහන්සේ නම දින්නට. අපි විශ්වාසයෙන් යදින යාඥාව දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා. උන්වහන්සේට අපි වැඳුම් පිදුම් දෙනකොට අපි ආශිර්වාද ලබා ගන්නවා. හැබැයි ඔබගේ හිත මේ මොහොතේ කියන්න ජේසුට පවිත්‍ර කරන්න කියලා. මනස පවිත්‍ර කරන්න කියලා ඉල්ලන්න. දෙවියන් වහන්සේ අද ලස්සන දවසක් උදා කෙරුවා අපිට. වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ. අද හරිනී සහෝදරිය ඕපනින් ප්‍රේයර් එක කියන්නේ. හalleluya. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ හැමෝමව ගොඩක් ආදරෙන් අද අපේ සර්විස් එකට පිළිගන්නවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා යාඥා කරලා මේ දේව මෙහෙය උන්වහන්සේගේ සුද්ධ වූ දෑතට බාර කරමු. හalleluya. සුද්ධ වූ පියාණනි ඔබ වහන්සේගේ නාමයට ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා. අහසත් පොළවත් එහි ඇති සියල්ලමත් මැව්වා වූ දෙව් පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අද මේ දවස වෙනුවෙන් මේ කාලය වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. අපේ ජීවිතවල ඔබ වහන්සේ කළා වූ කරන්නා වූ සියලු දේටම ඔබ වහන්සේට ස්තුතියි. පියාණනි මේ දේව මෙහෙය ඔබ වහන්සේගේ සුද්ධ වූ දෑතට බාර කරනවා. අපේ පාස්ටර්ස්ලව ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. අපේ ගීතිකා කණ්ඩායම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. වචනය බෙදාගන්න ඒ සහෝදරයව ස්වාමීනි ඔබ වහන්සේගේ සුද්ධ වූ දෑතට බාර කරනවා. ශුද්ධාත්මේනි මෙතන් පටන් මේ සභාව ඔබ වහන්සේට බාරයි. අපි හැමෝත් කෙනාවම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ අපේ හදවත් වලට කතා කරන්න. ඔබ වහන්සේ අපිට වචනයෙන් කතා කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ග රාජ්‍යයේ මෙන්ම ස්වාමීනි මේ මහ පොළොවෙත් ඉෂ්ට වේවා. මේ සෑම සියලු දෙයක්ම ඉල්ලන්නේ අපි නිසා කුරුසපත් වූ උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී සුද්ධ වූ නාමයෙන්. ආමේන්. හalleluya. අපි සියලු දෙනාම දේව රාජ්‍යන්ට යන ගීතිකාව ගායනා කරමු. ඔබ කොතැනක සිටියත් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. ආමේන්. හalleluya. ස්තුති ස්වාමීනි. Poder ser unida, mas Jesus te
ප්‍රශංසාවක් මහිමයත් ඔබ වහන්සේට හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබ වහන්සේගේ නාමය ඔසවනවා ස්වාමීනි. හෝසන්නා කියලා අද දවසේ අප සියලු දෙනාම ඔබ වහන්සේට මහිමය දෙනවා මගේ දෙවියනේ. ඔබ වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, මහිමය වේවා මගේ දෙවියනේ. හාලෙලූයා. ස්තුති ස්වාමීනි. ඔබ වහන්සේ අපේ රජුරණන් වහන්සේ ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. මරුණා වූ අයට පණ දුන්නු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ අපිට ශක්තිය දෙන්න දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබ වහන්සේ පුදුම දේ කළ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පුදුම දේ කරන්න යන ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා මගේ දෙවියනේ. හාලෙලූයා. ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමිනී. ශිරමසී කරන්දරල බස්සෙලය ශිරමසී කරන්දරල. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේ මට සිනාසෙන්න මාර්ගය සැදුව ස්වාමිනී. ස්තුති ස්වාමිනී. ස්තුතියි මගේ හාලෙලූයා. හාලෙලූයා. සියලු දෙනාම හඬ නගලා කියමු ජේසුනි ඔබ
ඉස්සර වෙලා ගිය නිසයි ස්වාමිනී මට අද මේ ගමන අමාරුවෙන් නැතුව යන්න පුළුවන්. ඒ දවන යාග පූජා නැතුව අපිට යන්න පුළුවන් ඔබ වහන්සේගේ කැපකිරීම නිසා ස්වාමිනී. හාලෙලූයා. ස්තුති ස්වාමිනී. ප්‍රශංසා වේවා මගේ දෙවියනේ. ඔබ වහන්සේට ස්තුති. අපි සියලු දෙනාම අපේ තියෙන අමාරුකම් අපේ වේදනාව අමතක කරලා අද උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. අපිට නැති දේ දිහා නෙමෙයි අපිට තියෙන දේ දිහා බලලා උන්වහන්සේට ස්තුති කරමු අද මේ දවසේ. ස්තුති ස්වාමිනී. කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සවිමත් කළා සුමන්දද අද සිනා පපා සැනසෙන්න සනසන්න සැනසෙන්න සනසන්න ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනාසීමා සවිමත් කළා කොඳුරන සිත නැද සිනා පපා සැනසෙන්න සනසන්න සැනසෙන්න සනසන්න යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සවිමත් කළා යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස
ප්‍රශංසාවත් මහිමයත් ස්වාමිනී. හාලෙලූයා. අපි රූරා යන ගීතිකාව ගායනා කරමු. ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ජීවිතේ පූජා කළා. උන්වහන්සේට අපි මේ මොහොතේ ස්තුති කරන්න ඕනේ. පියාණන් වහන්සේට ජේසුස් වහන්සේ අපි උදෙසා එව්වට. ආමෙන්. හාලෙලූයා. ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමී. ප්‍රශංසා වේවා මගේ දෙවියනේ. හාලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතේ පස් පිටක් වගේ ඔබ වහන්සේගේ දෑතට එනවා ස්වාමිනේ. ඔබ වහන්සේ කැමති ලෙස අපිව අඹන්න මගේ දෙවියනේ. අපේ දුර්වලකම් මතකසන්න ස්වාමිනේ. ඔබ වහන්සේ අපිට ඒවා එලිදරව් කරන්න ස්වාමිනේ. අපිට ඕනේ ඔබ වහන්සේගේ ආත්මයේ හැටියට වෙනස් වෙන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ හැඩයට වෙනස් වෙන්න මගේ දෙවියනේ. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ අපරිමිත වූ ආදරයට ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ අපිට දෙන ප්‍රේමයට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරලා නිම කරන්න බෑ මගේ දෙවියනේ. ස්වාමිනී මේ සතිය පුරාවටම ඔබ වහන්සේගේ දරුවන්ව ඔබ වහන්සේ ආශිර්වාද කරන බවට විශ්වාස කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ කිසිදාක ඒව අත් නොහරින බවට විශ්වාස කරනවා මගේ දෙවියනේ. ඔබ වහන්සේට සියල්ල බාර කරනවා ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ගායනා කරමු. වහන්සේගේ හදවතට ලං වෙමු. සුරතේ රැඳුණු මා තුළ ඇති ගල් කැඩ ඉවතට මාව සකස් කරනු ඔබ අත්සය මත පස් පිරමෙන් නෙරලෝ දෝවෙලෙ ලෙසකට ආබාබනු මැන පෙම්බර කුඹාර කරු ඇද ඇලිනානේ ගංගා කුරුසිය කල
පොරක් ගලවන්නට ඒ ගංගා ආවයේ මිනිසාට ප්‍රේම කරා ඔබ කුරුසිය දිවි පිදුවේ ලොව මැවුදින සිට ලියවුණු පිළිම ප්‍රේම කතාවයේ Kenayano manu magi nirederano Egena gosraka kanu manu magi surekinderano Mandunami pasu duaemi maimienderano Battle and Hallelujah. Prasansavat mahimiyat ඔබ වහන්සේට ස්වාමිනී. Hallelujah. අපි communion song එක අපි sing කරමු. මගේ පාප සේදුවේ කියලා. ඔබගේ මාගේ පාප සෝදන්න කියලා ස්වාමින් වහන්සේට කන්නලව් කරන්න මේ මොහොතේ. ඔබ වහන්සේගේ ජීවිතේ අපේ පව් දෙසා දීපනිසා ස්තුති මගේ ස්වාමිනී. අප සියලු දෙනාම හදවත් සූදානම් කරගමු. උන්වහන්සේට අතගසන්න කියන්නේ ඒ නාමය උසස් කරන්න උන්වහන්සේ කළ නොකළ හැම දෙයකම ස්තුති කරලා මේ මොහොතේ අපි සූදානම් වෙමු උන්වහන්සේගේ කමියුනියන් එකට. මගේ දෙවියනේ ඔබ වහන්සේ අපිට සමාව දෙන්න ස්වාමීනි. Seduwe Himamen sudo kale Mage sapa duru kale Manava miniseko kale Mage papa seduwe Himamen sudo kale Mage shapa duru kale Manava miniseko kale Ramaya Hallelujah Usaso Ramaya Rajunge Rajumaya Swaminge Swamiya Ramaya Usaso Ramaya Mata Jalgena Dena Jehovah Nisinamaya Hallelujah Stuti Swamini Prashansa Deva Swamini ඔබ වහන්සේ අපේ සියලු රෝග සුව කළ ස්වාමීන් වහන්සේ Hallelujah ස්වාමී සියලු ශාප දුරු කළ ස්වාමීන් වහන්සේ Hallelujah ප්‍රශංසා වේවා මගේ රෝග සුව කළේ සෑම කඳුළු පහ කළේ මාගේ උසස් කළේ මනව මිනිසෙකු කළේ මගේ රෝග සුව කළේ
ගොදුළු පහ කළේ මාදිලි උසස් කළේ මනව මිනිසෙකු කළේ ඒ නාමය උසස් නාමය මට සුවගෙනගෙන Jehovah Rapha naamaya ee naamaya usasu naamaya rajunge rajumaya swaminge swamiya Sunamaya Rajunge Rajumaya Swaminge Swamiya Enamaya Usasunamaya Samaya Dena Dena Jehovah Shalom ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමිනී. ආමේන්. ජේසුස් වහන්සේගේ මරණය සීකරන මොහොත අපි පිරිසිදු හදවතකින් උන්වහන්සේව නමදින්න ඕනේ. කරන ක්‍රියාව ඔබ කල්පනාවෙන් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔබගේ හදවත දිහායි බලන්නේ, මූණ දිහා නෙමෙයි. ඔබගේ ශරීරය දිහා නෙමෙයි. අද ගොඩක් දෙනෙක් වැටිලා ඉන්නේ ඇයි? ඒ අයගේ තියෙන තිත්තකම, වෛරය, වචන, කටින් පිට වෙන වචන, මෙවැනි දේවල් දෙවියන් වහන්සේට පිළිකුල් දේවල්. ගොසිප් කරනවා නම් නතර කරන්න ගොසිප් එක. දෙවියන් වහන්සේ ආස නැති දේවල් කරන්න එපා. ඔබට ඒ හැම දෙයක්ම ඔබට ප්‍රශ්නයක් වෙනවා. අපි දෙවියන් වහන්සේව ඔබව කිට්ටු කරන්න බලන්නේ. උන්වහන්සේව නමදින්නේ විශ්වාසකින්. උන්වහන්සේගේ මරණය සීකරන්නේ අද ඔබට යන්න වුණත් නම් ඔබ කොතනද සිටින්නේ කියලා කල්පනා කරලා බලන්න. අපි දෙවියන් වහන්සේගේ මරණය සීකරන්නේ උන්වහන්සේගේ මරණය පූජා කළා ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්. ඒ පූජාව සීකරන මේ මොහොත මගේ මනස පවිත්‍ර කරන්න කියලා ඉල්ලන්න. ඔබගේ හිත පවිත්‍ර කරන්න කියලා ඉල්ලන්න. අපි ගීයෙන් ගායනා කරනවා. හැම ගීයක් ගායනා කරද්දී ඒකේ වචනේ අර්ථය ඔබ දැනගන්න කියන්නේ ඉස්සෙල්. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රියේ පූපේ රැගෙන ස්තුති කොට කඩා මෙසේ වදාළසේක. මේ මාගේ ශරීරයයි ඔබ අනුභව කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. විදිපැන්ගෙන ස්තුති කොට මේ මාගේ රුධිරයයි නව ගිවිසුමේ පානයයි. ඔබ පානය කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. උන්වහන්සේගේ මරණය සීකරගෙන අපි සුදුසම් කරන්න මේ දේ ලබා ගන්න කියලා උන්වහන්සේට අයදින්න මේ පූපයයි
මිදි පැන්වී අපි ලබා ගමු. ආමෙන්. ආමෙන්. දෙවියනි ඔබ වහන්සේට ස්තුතියි. අපට අවස්ථාවක් දුන්නට ඔබ වහන්සේව නම දින්නට. ආමෙන්. ආමෙන්. අද දේව වචනය බෙදාගන්නේ ආසිරි සහෝදරය. ඔබ කොතනක සිටියත් අත්පොළස නාදකින් ඔබ පිළිගමු. ආමෙන්. ඔබ සන්ධ්‍යාවක් සියලු දෙනාට අපි අද උන්වහන්සේගේ නාමයෙන් එකතු වෙලා ඉන්නවා. උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්නටත් උන්වහන්සේට নমස්කාර කරමින් උන්වහන්සේ සමග තවත් කාලයක් ගත කරන්න. අපි අද ඉගෙන ගන්න යන්නේ අද අපි මේ යන්නා වූ මේ පීඩා කාලය තුල අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද කියන මාතෘකාව යටතේ තමයි මට අද කතා කරන්න තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වුණා ඔයගොල්ලන් සමග බෙදා ගන්න ගීතාවලියේ 121 වෙනි පරිච්ඡේදයේ ඒ පද 8. ඉතින් අපි බලමු එදා ඒ දාවිත් දුෂ්කර කාලයක යනකොට කොහොමද දෙවියන් වහන්සේ සමග මේ සම්බන්ධතාවය තියාගත්තේ. අපිත් අද මේ කාලේ අපි කොහොමද ඒක කරන්න කියලා අපි ඉගෙන ගන්න යනවා. අපි මොහොතක් නිශ්චලව උන්වහන්සේට මේ මොහොත බාර කරමු. සුදාත්මයාණෙනි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේම වචනය මාගේ මුඛයෙන් පාවිච්චි කරලා ස්වාමිනී. ඔබ වහන්සේගේම ඒ දරුවන්ට දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ ඒ එක්කෙනාගේ සිත් ඔබ වහන්සේගේ වචනේ පැලවෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ සූදානම් කරන්න ස්වාමිනී. සුද්ධාත්මයන්ගේ ඔබ වහන්සේ අපේ ගුරුවරයා ඔබ වහන්සේ අපට උගන්වන්න ස්වාමිනී. ඔබ වහන්සේ අප සමග සිටින්න ස්වාමිනී. මේ මොහොත ඔබ වහන්සේට බාර කරන්නේ ඒ අති උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්මය. ආමෙන්. ඉතින් 121 වෙනි ගීතාවලිය පරිච්ඡේදයේ පළවෙනි පදය. කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? ඉතින් මෙතන දාවිත් ප්‍රශ්නයක් අහනවා දෙවියන් වහන්සේගෙන්. දාවිත් ගියා වූ ඒ පීඩා කාලය තුල ඒ දාවිත්ට ආපු ඒ පීඩාව දරා ගන්න බැරුව මට කොහෙන්ද එන්නේ? මේ උපකාරයේ පැමිණෙන්නේ කොහෙන්ද කියලා දෙවියන් වහන්සේගෙන් අහනවා. මේක දාවිත් ලියන්නේ කවියක් මේක. ඉතින් එදා මිනිස්සු දෙවියන් වහන්සේව හෙව්වා උස් කඳු උඩ. අදත් ඒ වගේ උස් කඳු ස්ථානවල දේව රූප හදාගෙන බොහෝ දේවාල හදාගෙන දෙවියෝ හොයනවා. ඉතින් බලන්න දාවිත් අහනවා මට උපකාරය එන්නේ කොහෙන්ද? අනිත් අය ඒ තැන්වල ගිහිල්ලා ඒ කඳු උඩ ඒ දේවල් පූජා පවත්වමින් එක්කෙනා එක එක විදිහට පවත්වනකොට දාවිත් අහනවා මට එන්නේ කොහෙන්ද? බලන්න එතකොට දාවිත් දෙවෙනි පදයේ කියනවා මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව් සම්දානන් වහන්සේගෙන්. ඉතින් මෙතන කියන්නේ ඒ අර මිනිස්සු කඳු මුදුන් වල මෙහෙ යමින් ඒ තැන්වල පූජා පවත්වමින් දෙවියෝ හෙව්වට ඒ දාවිත් උපකාරය එනවා කියන්නේ ඒ කඳු මැව්වා වූ ඒ අහස පොළොව මැව්වා වූ ඒ සම්දානන් වහන්සේගෙන්. වෙන කිසි කෙනෙක්ගෙන් නෙමෙයි. ඉතින් අපිට තියෙන්නේ ඒ එකම බලාපොරොත්තුවයි. මේ පීඩා කාලය තුල අපිට තියෙන්නේ ඒ උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ සමග ඒ සම්බන්ධතාවය තබා ගන්න. ඉතින් ඒ දාවිත් කියනවා මට උපකාරය එන්නේ ඒ කඳු හදපු ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් කියලා. ඉතින් මෙතන අපි මම පොඩ්ඩක් මතක් කරන්නම් යේසුස් වහන්සේ එක දවසක් එක්තරා ස්ත්‍රියක් හම්බුණා ජාකොබ් ගෙලිඳලාගෙදී. ඔයගලන්ට මතක ඇති ඒ කතන්දරේ තියෙනවා. මම කතාව කියවන්න යන්නේ නැහැ. මම පැහැදිලි කරලා දෙන්නම්. යොහාන් 4:17 ඉඳලා 25 වෙනකම්ම මේ කතාව තියෙනවා. ඒ සමාරිය ස්ත්‍රිය වතුර ගන්න එනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමාරිය මැදින් යුදේ සිට ගලිලීට යමින් හිටියා. උන්වහන්සේට තිබා හැදිලා මේ ළිඳ ළඟ වාඩි වෙලා ඉන්නකොට මේ ස්ත්‍රිය ළඟට ඇවිල්ලා යම්කිසි දෙයක් ප්‍රකාශ කරනවා. එතකොට මේ ස්ත්‍රිය කියනවා මේ යේසුස් වහන්සේ දිහා බලලා ඔබ වහන්සේ අනාගත වක්තෘ කෙනෙක් වගේ මට පේනවා කියලා.
ඊපස්සේ ප්‍රශ්නයක් අහනවා ඒ ස්ත්‍රිය ජේසුස් වහන්සේගෙන්. අපේ පියවරු මේ කන්දේ නමස්කාර කළා කියලා කියනවා. නමුත් මිනිස්යා විසින් නමස්කාර කළ යුත්තේ ජෙරුසලමේ කියලා ඔබලා කියනවා කියලා කියනවා. ඒද නමස්කාර කරන්න ඕන කියලා මේ ස්ත්‍රිය අහනවා. ඒතර ජේසුස් වහන්සේ කියනවා ඔබලා නමස්කාර කරන්න කාලයක් එනවා. ඒ කාලය මේ කන්දේවත් මේ ගොඩනැගිලි වලවත් නොව උඹලා හදවතින් නමස්කාර කරන කාලයක් එනවා. මේ නමස්කාර කරන කාලය තමයි අද අපිට අවිල්ලා තියෙන්නේ. ඉතින් යේසුස් වහන්සේගේ ඒ දුන්නු පණිවිඩය තමයි අපේ හදවතේ තමයි උන්වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ. උන්වහන්සේ කිව්වා ඒකත් ස්වර්ග රාජ්‍ය තියෙන්නේ කොහෙද කියලා ඇහුවා. ඒකට කිව්වා උඹලාගේ හදවත තුළ කියලා. ඉතින් අපේ හදවතින් තමයි මේ උන්වහන්සේව නමස්කාර කරන්න ඕන. උන්වහන්සේ ඒ කාලය අද ඇවිල්ලා තියෙනවා. මේ පීඩා කාලයක් අපිට ඒ දුක් පීඩා මැදින් යනකොට අපේ හදවත අපි කාව ඉන්නේ උන්වහන්සේ. ඒ හදවතින් උන්වහන්සේව සොයන්න, උන්වහන්සේව නමස්කාර කරන්න, උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. උන්වහන්සේ එකයි කියන්නේ අපි තුලයි උන්වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු ඊළඟ තුන්වෙනි පදය අපිට මෙහෙම කියනවා. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්නට නොදෙනසේක. නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. නොදිනනසේක. ඉතින් බලන්න උන්වහන්සේ කියනවා නුඹේ පය සෙලවෙන්නට දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කාවද? ඒ කොහොම ඉන්න අයවද පය සෙලවෙන්නට දෙන්නේ නැත්තේ? උන්වහන්සේ සමග ඉන්න අයව. උන්වහන්සේ සමග සම්බන්ධතාවයේ ඉන්න අයව. උන්වහන්සේ කියනවා ඒ පීඩා කාලය ඒ පොළව සොලවනකොට උන්වහන්සේ කියනවා අපිව සොලවන්නේ නැහැ කියලා. අගායි 2:6 පදයේ මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මම ටික කලකින් තව වරක් අහස සහ පොළව මුහුද සහ ගොඩක් සොලවන්නේ. සීළු ಜಾති සොලවන්නේ. ඒ සීළු ಜಾතින් අද සෙලවිලා ඉන්නේ. මුළු ලෝකෙම සෙලවිලා ඉන්නේ. නමුත් ඔබවත් මමවත් ඒ නොසෙල්වෙන රාජ්‍යයක් උරුම කරගන්න පිණිස ඉන්න අපි. උන්වහන්සේගේ මේ දේව රාජ්‍යයේ සෙලවෙන රාජ්‍යයක් නෙමෙයි. නොසෙල්වෙන රාජ්‍යයක්. ඒක උරුම කරගන්න ඉන්න අපිව උන්වහන්සේ කියනවා ඒ ජාතීන් සෙලවුණාට අපිව සෙලවෙන්නේ නැහැ. ඉතින් අපි මේ පීඩා කාලයක් දැන් ගත කරලා තවත් ඉදිරියේ අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒක දෙවියන් වහන්සේ තමයි දන්නේ. අපිට එන්න තියෙන මේ සියල්ලට අපිට ශක්තිමත්ව හිටගන්න නොසෙල්වි සිටගන්න තියෙන්නේ ඒ තැනන් වහන්සේ තමයි. ඒ අහස පොළොව මැව්වා වූ ඒ ස්වාමීන් වහන්සේ. එබ්‍රේව 12:26 කියනවා ස්වාමීන් වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලෙදී පොළොව සෙලවුණාය. නමුත් දැන් උන්වහන්සේ මම පොළොව පමණක් නොව ස්වර්ගයක් තවදුරටත් කම්පා කරන්නේ නේ කියලා පොරොන්දු වී තිබේ. ඉතින් මේ වගේ උන්වහන්සේ අහස සහ ස්වර්ගයන් සහ පොළොව සොලවනකොට අපිට නොසෙල්වේ ඉන්න තියෙන එකම තැනන් වහන්සේ තමයි උන්වහන්සේ මත යැපෙන එක. උන්වහන්සේ තුල ගමන් කරන එක. ඉතින් මේ අද අපි ජීවත් වෙන්නේ මේ පොළොව සෙලවෙන කාලයක. උන්වහන්සේ අපිව මේ පොළොවේ අධිකාරීත්වය අපිට දුන්නේ. උන්වහන්සේ දා දෙවියන් වහන්සේ අපි උපත් පොත ඉගෙන ගත්තා. උන්වහන්සේ මේ මැවිල්ල මවලා පොළොවේ අධිකාරීත්වය දුන්නේ මිනිසාට. නමුත් මිනිසා මොකද කරේ? සාතන් සමග එකතු වෙලා අද දක්වාම මේ පොළොව මේ භූමිය විනාශ කරමින් ඉන්නවා. සාතන්ගේ දුෂ්ට ක්‍රියා, ඒ අධර්මිෂ්ඨ ක්‍රියා කරමින් අද මුළු ලෝකෙම විනාශයටපත් වෙමින් යනවා. ඒ නිසා තමයි අද අපිට පීඩාව ඇවිල්ලා තියෙන්නේ. අපි දෙවියන් වහන්සේට දොස් නගනවා. නමුත් දෙවියන් වහන්සේ අපට බාර දුන්නේ ඉතා ලස්සන පොළොවක්. නමුත් අපි ඒ සාතන් සමග එකතු වෙලා විනාශ කරපු නිසා අද අපිට මේ පීඩාව ඇවිල්ලා තියෙනවා. අද ඒ පීඩාව වෙනකොට උන්වහන්සේ එය එන්න ඉඩ ඇරලා තියෙන්නේ අපිට. ඉතින් අද සභාව අපි කරන්න ඕන ඒ පීඩාව වෙනකොට නැවත ආපසු හැරෙන්න ඕන. අපි ඉන්න තැනින් හැරිලා උන්වහන්සේගේ මාර්ග වලින් එළියට ගිහිල්ලා තියෙනවනම් උන්වහන්සේගේ සුභාරංචියෙන් අපි එළියේ නම් ඉන්නේ. නැවත එන්න උන්වහන්සේ මේ අවස්ථාව අපිට දීලා තියෙනවා. අපි නැවත ඇවිල්ලා පසුතැවිලා මොකද උන්වහන්සේ අපිට කොයි වෙලෙත් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අපි පසු කැවි ආපසු හැරිලා උන්වහන්සේ ළඟට එනකන්. ඔයගලන්ට මතක ඇති යොහාන්
බෞතිස්තව දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්නට පෙර මාර්ගයේ සාදන්නට පෙර එව්වා එක්කෙනෙක් ඒ තමයි යොහන් බෞතිස්ත ඒවලා කිව්වා ස්වාමින් වහන්සේගේ මාර්ගයේ පිළිවෙල කරන්න පෙර පසුතැවිලි වෙන්න කියලා බෞතිස්ම ලබන්න කිව්වා පසුතැවිල්ලේ බෞතිස්ම යොහන් කිව්වා ඊට පස්සේ යේසුස් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේගේ සේවය ආරම්භ කරපුවාම ඉස්සෙල්ලාම කිව්වේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟයි සුභාරංචිය දැනගන්නා පිළිස පසුතැවි නැවත හැරෙන්න කියලා. ඉතින් අපි උන්වහන්සේගේ ඒ රාජ්‍යයේ සුභාරංචිය අපගේ හදවත්වල අපි පැල කරගමු. අපි ඒ සුභාරංචිය අපගේ ඒ සුභාරංචිය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට හැරෙන ඒක තමයි අපගේ සුභාරංචිය. අපගේ හදවත් තුළ අපි ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනස් වෙමු. ඒ වගේ ස්වභාවයටපත් වෙමු. උන්වහන්සේගේ ස්වභාවය අපි ගමු. ඒක තමයි උන්වහන්සේ අපිට කිව්වේ ලෝකේ ආලෝකේ නුඹලා කියලා කිව්වා. අපිව දාලා තියෙන්නේ ඇත්තටම ඒ ලෝකේ ආලෝකයක් වෙන්න. අපි හිතනවා මේ ගමන යනකොට මේ පීඩා කාලේ යනකොට අපිට රැකියා කරන්න ඕන අපේ පවුල් තියෙනවා. ඒ සියල්ල තියෙනවා. උන්වහන්සේ අපිව දාලා තියෙන්නේ මේ ලෝකෙට. මේ ලෝකෙට දාලා තියෙන්නේ නිකන් නෙමෙයි. අපිට සේවයක් තියෙනවා. අපිට තියෙනවා ස්ටුවර්ඩ්ෂිප් එකක්. අපිට ගබඩාකාරීත්වයක් උන්වහන්සේ දීලා තියෙනවා. ඒ ගබඩාකාරීත්වය අපි කරන්න ඕන. අපි හිතනවා අපි අද අපි හිතාගෙන ඉන්නවා අපිට මේ රැකියාව දීලා තියෙන්නේ අපි අපේට යැපෙන්න කියලා. නෑ. උන්වහන්සේ අපිට රැකියාවද ව්‍යාපාරදී සියල්ල මේ ලෝකේ දාලා අපි මේ තැන් වලට දාලා තියෙන්නේ ඒ අතෙන්ට ගිහිල්ලා අපේ ආලෝකය අනිත් අයට දැනගන්න පිණිස. ඉතින් අපි අපේ පවුල අපේ සමාජය අපි රැකෙනවා වගේම අපිට කරනවා අපිට තියෙනවා කර්තව්‍යයක් අනිත් අයට ඒ ආලෝකය පතුරවන්න. අපේ ස්වභාවය දැකලා තමයි අනිත් අය එන්නේ යන්නේ. ඉතින් අපි අද සූදානම් වෙන්න ඕන මේ පසුතැවිලා උන්වහන්සේගේ ඒ සුභාරංචිය තුල අපේ ඒ ආලෝකය අරගෙන අනිත් අය තුලට යන්න. ඉතින් මේ කාලේ අපිට දුන්නා බොහෝ කාලයක් අපිට දුන්නා මේ අවස්ථාව මේ ලොක්ඩවුන් කාලේ අපි බොහෝ විට උන්වහන්සේට ලං වුණා. උන්වහන්සේගේ ගමන යන්න ඒ සූදානම් වුණා. ඒ සූදානම් වෙච්ච කාලේ අපි ඉදිරියටම අරගෙන යමු. මේ සම්බන්ධතාවයේ දිගටම අපි තියාගමු. ඉතින් එහෙම යනකොට උන්වහන්සේ කියනවා එහෙම යන අයට තමයි කියන්නේ නුඹ පය නොසෙල්ලෙන් නොදී උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා කියලා. අපි ඊළඟ 4 වෙනි පදේ බලමු. පළව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේ. උන්වහන්සේට නිදා ගැනීමක් නැහැ. මොකද අපිට තමයි මේ නිදා ගැනීම ඒ වෙහෙස ඒ රෙස්ට් එක අවශ්‍ය වෙලා තියෙන්නේ. අපිට අපි මනුෂ්‍ය ශරීරයකින් ඉන්නා වූ අය අපිට ඒ නිදිබර වීමේ ගතිය එනවා. නමුත් මේ දෙවියන් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ උන්වහන්සේට නිදිබර වීමක්වත් නිින්දක්වත් නැහැ කියලා තියෙනවා. ඉතින් උන්වහන්සේව සැක කරන්න එපා. අපි සමහර ලාවට අපේ ජීවිතයේ මේ පීඩා වෙනකොට අපිට සැකේ එනවා. ඇයි මේ මටම මේක වෙන්නේ? ඇයි මටම මේ දේ වෙන්නේ? මේ සැකේ තමයි සාතන් අපට දාන එකම පරීක්ෂාව. මේ පරීක්ෂාවට අපි අසු වෙන්න ඕන. උන්වහන්සේ තුල විශ්වාසයෙන් ගමන් කරන්න ඕන. ඒ විශ්වාසය තුල උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා. අපි බලමු 5 වෙනි පදය. ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණුතින් නුඹට සෙවණය. ඉතින් උන්වහන්සේ අපට රැකවල් දෙන තැනන් වහන්සේ. මේ දකුණතින් සෙවණ කියන්නේ උන්වහන්සේ අපි ගාව අපි පැත්තෙන් සිටින දෙවියන් වහන්සේ. අපි යනකොට අපි ගාවින්ම ඉන්න තැනන් වහන්සේ. උන්වහන්සේ අපිට එළියට යනකොට අපිට රස්නේ නම් අපිට පීඩාවක් ඒ පීඩාව තියෙනවා ඒකෙන් රැකවරණය දෙනවා. අපිට අඳුරු නම් අපිට ආලෝකය දෙනවා. උන්වහන්සේ අපි සමග දකුණතින් අපි ළඟින්ම ඉන්න තරන් වහන්සේ උන්වහන්සේ ඒකයි අපිට උන්වහන්සේ දකුණතින් නුඹට සෙවණේ කියලා කියනවා. ඊළඟ පදේ කියනවා දවාලේවත් ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. රාත්‍රියේ සඳවත් දවාලේ ඉරවත් නුඹට පහර නොදෙන්නේය. මේ කතා කරන්නේ ඇත්තම ස්වභාවික අවවත් ස්වභාවික දේ කියන්නේ අපිට උන්වහන්සේ මොන
මොන පීඩාව ආවත් අපට දැනෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ අප සමගයි. ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ඉන්න අයට උන්වහන්සේ සේවන දෙනවා. රාත්‍රියේ අන්ධකාරයේ ඔබට ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. මොකද මේ පොළොවේ අපි මේ නොබලා උන්වහන්සේ මතම යැපෙන මේ දෙසම බලා යනගෙන අයට උන්වහන්සේ මේ දේ කියනවා. මේ ලෝකේ ක්‍රමය තමයි මේ බබිලෝනියානු ක්‍රමය. ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රමය ආවේ කොහොමද? ඒ බාබෙල් පොත උප්පත්ති පොතේ මේ බාබෙල් පොත පටන් අරගෙන මේ බබිලෝනියානු ක්‍රමයේ ක්‍රම තුනක් තියෙනවා. දේශපාලනික, ආගමික, ඒ වගේම සමාජීය මේ ක්‍රමය අද ලෝකය සාතන් විසින් විලාගෙන තියෙනවා. නමුත් අපි ඉන්නේ මේ ලෝකයේ නෙමෙයි. උන්වහන්සේ අපව වෙන් කරගෙන තියෙනවා. උන්වහන්සේ තුලට අපව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිව දාලා තියෙනවා. මම කිව්වා අපිව දාලා තියෙනවා මේ රැකියා ස්ථානවල, ව්‍යාපාර ස්ථානවල. ඒ ස්ථානවල අපිව දාලා තියෙන්නේ උන්වහන්සේගේ ආලෝකය පිය දෙන පිණිසයි. ඉතින් උන්වහන්සේ දෙස බලාගෙන, උන්වහන්සේ දෙස ඇස් දෙක යොමාගෙන අපි මේ ගමන යනවනම් උන්වහන්සේගේ උපකාරය අපට එනවා. ඒ අයට තමයි උන්වහන්සේ වැටෙන්න දෙන්නේ නැහැ, සෙලවෙන්න දෙන්නේ නැහැ, පීඩාවෙ එන්නේ නැහැ. ඔබට සෙවන දෙනවා. වඳුරේදී ආලෝකේ නැහැ. ඒ අහස පොළව මැව්වා දෙවියන් වහන්සේ තුල යැපෙනකොට උන්වහන්සේ අපට රැකවරණය වෙනවා. ඊපස්සේ 121 7 වෙනි පදයේ මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරනසේක. ඉතින් නපුර කිව්වම අපි හිතනවා අපේ ජීවිතේ බොහෝ ඒ නපුරු දේවල් අපේ ජීවිතේට එනවා. නමුත් මේ ගමන උන්වහන්සේ සමග යනකොට අපිට ප්‍රීතිය තමයි තියෙන්නේ. මොකද උන්වහන්සේ සමග සම්බන්ධ වෙනවා කියන්නේ, උන්වහන්සේගේ ප්‍රශංසකේ අපි ඉන්නවා කියන්නේ, අභිමුඛයේ ඉන්නවා කියන්නේ ප්‍රශංසාවයි. අපේ ජීවිතේ අපි හැම තිස්සෙම උන්වහන්සේට ප්‍රශංසාව කරන්න. අපි රැකියාව යනවද? අපි කරන ගමනේ යනවද? අපි ඉන්න පැය 24 තුලම මොන ප්‍රශ්න ආවත්, මොන පීඩාව ආවත් උන්වහන්සේට නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න. එතකොට උන්වහන්සේගේ අභිමුඛය අපි තුලට එනවා. ඒකට අපිට උන්වහන්සේ අපි දකුණත අපිට ගමන් කරන බව දැනෙනවා. අපිට මොන පීඩාව ආවත්, මොන නපුර ආවත් අපිට දැනෙන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ප්‍රීතිය අප තුලට තියෙන්න ඕන. එදා ගෝලයින්ට බොහෝ පීඩාවක්, මරණීය පීඩාවේ ගල් ගහලා මරන්න දැම්මා. නමුත් ඔවුන් ඉරේට දැම්මා. ඔවුන් මොකද කළේ? ගීතිකා කියමින් ප්‍රශංසා කළා කියලා කියනවා. ඉතින් ඒ වගේ අපිට මොන පීඩාව ආවත් උන්වහන්සේට ප්‍රශංසා කරන්න. මොකද අප තුල ස්ථිරත්වයක් තියෙන්න ඕන. ස්වාමින් වහන්සේ අපව ආරක්ෂා කරනවා, අපව නපුරෙන් ගලවා ගන්නවා කියන බවට අපිට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම අපි මේ පොළොවේ ඉන්නකොට වැඩිම වුණොත් මැරෙයි. මේ නපුරෙන් ගලවා ගන්නවා කියලා කියන්නේ මේ කොරෝනා එකත් ඇතුළත්. උන්වහන්සේ ඒකත් දාලා තමයි මේ අපිව නපුරෙන් ගලවා ගන්න. ඉතින් අපිට මැරුණොත් අපිට උන්වහන්සේ සමග සම්බන්ධතාවය තුළ ඉන්නවනම් අපිව යන්න තියෙන එකම ස්ථානය උන්වහන්සේගේ ස්වර්ගයට තමයි. ඒ ස්ථානයට යන්න අපි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා අපි උන්වහන්සේ විශ්වාස කරගෙන බය නැතුව ප්‍රීතියෙන් මේ ගමන උන්වහන්සේ ඒ අහස පොළව නවුව දෙවියන් වහන්සේ මත යපමින් ගමන් කරමු. ඊළඟට 121 8 වෙනි පදයේ කියනවා. දැන් පටන් සදා කාලෙටම මම 7 වෙනි පදයේ කිව්වනේ ස්වාමින් වහන්සේ සියලු ආරක්ෂා කරන නුඹේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. ඊට පස්සේ 8 වෙනි පදයේ කියනවා දැන් පටන් සදා කාලයටම ස්වාමින් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරන සේක. යාම ඊම සදා කාලයටම දැන් පටන් සදා කාලයටම යාම ඊම. මොකද දැන් පිටම්ම අපි උන්වහන්සේ තුල මේ සදාකාලිකත්වයට යන කම්ම උන්වහන්සේ අපි එළියට යන විට පිටතට එන විට අපව ආරක්ෂා කරන බලන්න දෙවියන් වහන්සේ මතම අපි යැපෙනවා නම් උන්වහන්සේ අපට මේ යාම ඊම. මොකද උන්වහන්සේගේ තුල ඉන්නකොට අපිට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. උන්වහන්සේ තුල
වෙලාව දැනෙන්නේ නැහැ. කාලය යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අපිට සදාකාල ජීවිතයට අපි උන්වහන්සේ පුරුදු කරන්නේ. අද සිට අපි පුරුදු වෙන්න ඕන උන්වහන්සේ මත යැපෙන්න. සදාකාල ජීවනයේ දවල්වල් නැහැ, රාත්‍රියවල් නැහැ, වෙලාවල් නැහැ, ඔරලෝසු නැහැ, දින වකවානු නැහැ. සදාකාලිකයි. ඉතින් ඒකට තමයි අපි උන්වහන්සේ සූදානම් කරන්නේ. ඉතින් උන්වහන්සේ තුල මේ ගමන යන්න උන්වහන්සේ මේ එළියට ගියත් පිටතට ආවත් උන්වහන්සේගේ රැකවරණය තුර ඉන්න අපිට කියනවා දිවිතේ කතා 28 6 වෙනි පදයේ මෙහෙම කියනවා. නුඹ ඇතුළට එන කල්හිද පිටතට එන කල්හිද ආශීර්වාද ලබ්ධෙක් වන්නේය. නුඹට විරුද්ධව නැගිටින්නා වූ නුඹේ සතුරන් ස්වාමින් වහන්සේ නුඹ ඉදිරියේ පරාජයකට සලස්වනසේක. ඉතින් උන්වහන්සේ ඒ වගේ අපිට රැකවරණය දෙන ඒ සියලු සතුරන්ගෙන් අපිව ආරක්ෂා කරනවා. අපි එළියට යනකොට පිටතට එන විට උන්වහන්සේගේ රැකවරණය තියෙනවා. උන්වහන්සේ මත යැපෙන අයට. මොකද පදයක් ගත්ත යොහාන් 10:9 දොරකඩ නම් මම යමෙක් මා කර්ණ කොටගෙන ඇතුළු වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටට ගොස් ගොදුරු ලබන්නේය. මෙතන කියනවා දොරකඩ නම් මම. උන්වහන්සේ දොරකඩ ඉඳලා තට්ටු කරනවා. යමෙක් කර්ණ කොටගෙන මා ඒ ඇතුල් වෙනවා. ඒ දොරට තට්ටු කරපුවහම අපි එන්න උන්වහන්සේට ඉඩ අරිනවනම් උන්වහන්සේ අපි කොහේ ගියත් අපි ගොදුරු ගන්නත් ඒ රැකියාවට ගියත් කොහේ ගියත් උන්වහන්සේගේ රැකවරණය තියෙනවා කියලා කියනවා. අපි ඔයාලට මතකද දන්නේ ලූක් 24 කතන්දරයක් තියෙනවා. එම්මාවුස් ගමනේදී ගෝලයින්ට යේසුස් වහන්සේගේ නැවත නැගිටිනහම හම්බ වෙන හැටි. ඒ ගෝලියෝ දෙදෙනා එම්මාවුස් වලින් පිටත් වෙනවා ගලිලෙන් පිටත් වෙන එම්මාවුස් වලට යන්න. ඒ පිටත් වෙනකොට යේසුස් වහන්සේ නැවත නැගිටලා සොහොනේ නැති බව ආරංචි වෙලා ඒ ආරංචිය කතා කරමින් යන්නේ. ඒ අතරට යේසුස් වහන්සේ විදේශිකෙක් වගේ ඇවිල්ලා එකතු වෙනවා. එකතු වෙලා නුඹලා මේ කතා කරමින් යන්නේ කා ගැනද කියලා ඒගොල්ලන්ගෙන් අහනවා. ඒකට ඒගොල්ලෝ කියනවා "ඔයයි ඔබ දන්නේ නැද්ද? මේ විදේශිකෙක් වගේ මෙහෙම මගේ ප්‍රශ්න අහන්නේ මේ නාසරේ යේසුස් වහන්සේ ගැන කතා කරන්නේ කියලා." ඒකට යේසුස් වහන්සේ ඒ අයට දැනෙන්න හිටියේ නෑ. ඒගොල්ලන්ට අඳුනගන්න බැරුව ගියා. ඊට පස්සේ ඒගොල්ලන් රාත්‍රියේ වෙලා ගෙදරක නතර වෙන්න හදනකොට යේසුස් වහන්සේ නතර නොවී යන්න හැදුවා. ඒකට ඒගොල්ලෝ පෙරත්ත කරා බලෙන් කිව්වා අපිත් එක්ක නතර වෙන්න කියලා. ඒකට යේසුස් වහන්සේ යන්න දැරලා වුන් සමග ඒ පිට ඇතුල් වෙලා වුන් සමග ඉඳගත්තා. ඉඳගෙන වුන් සමග රොටි කඩලා ඒ රොටි කඩන යාඥාව කිව්වම තමයි ඒ ගෝලියෝ මේ යේසුස් වහන්සේ තමයි අපිත් එක්ක ආවේ කියන එක හඳුනාගත්තේ. අද අපිත් එහෙමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි හඳුනගන්නේ නැහැ. උන්වහන්සේගේ පූජාව හඳුනන්නේ නැහැ. අපිත් අද ඒ අර එම්මාවුස් ගෝලියෝ වගේමයි. උන්වහන්සේව අපේ ගෙදරට අපේ හදවතට ඇතුල් කරාට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දොරට තට්ටු කරාට ඇතුළට ගන්නෙ නැහැ. නමුත් යේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා ඇතුළට එනකම්. ඉතින් ඒ වගේ උන්වහන්සේ අපි ඇතුළට යනකොට පිටතට යනකොට අපි කුදුරු ලනකොට උන්වහන්සේගේ රැකවරණය අපට තියෙනවා. ඉතින් මේ වියවුල් වෙලා තියෙන මේ කාලේ මොහොතක් අපි මේ මොහොතක අපි මේ ප්‍රීතියෙන් ඉන්නේ උන්වහන්සේගේ ඒ කරුණාව නිසා. මේ ප්‍රීතිය එන්නේ ස්වාමීන් වහන්සේගෙන්. ප්‍රීතිය ඇතුළට සහ පිටතට එන උන්වහන්සේ අපිට ඒ ආරක්ෂාව දෙනවා. මේ ලොක්ඩවුන් එක ඉවර වෙලා අපි එළියට ගියා මේ උන්වහන්සේගේ රැකවරණය අපිට තියෙනවා. ඒ උපකාරයේ එන්නේ ඒ අහස පොළොව මැව්වා වූ ඒ සම්දානන් වහන්සේගෙන්. ඉතින් අපි උන්වහන්සේ තුල යැපෙමු. උන්වහන්සේගේම රැකවරණය අපි බලාපොරොත්තු වෙමු. ඉතින් අපි ආඥා කරමු අපිට මේ පීඩා කාලය තුල මේ ලොක්ඩවුන් එකෙන් එළියට ගියත් මේ උන්වහන්සේ මතම යැපෙමින් උන්වහන්සේගේ රැකවරණය තුලම ගමන් කරන්න උන්වහන්සේගේ ඒ සම්බන්ධතාවය තබාගෙන ඉදිරියට යන්න උන්වහන්සේගේ අනුග්‍රහය අප සියලු දෙනාට ලබා දෙන්න කියලා අපි ආඥා කරමු. අපි මම මේ ගීතාවලිය 121 හා සම්බන්ධ ගීතයක් අපි මේ දේව වචනයෙන් පස්සේ ඔබට
ඇහෙන්න සලස්සනවා. ඒ තුල ඔබ මෙනෙහි කරන්න මේ අහස පොළොව මැව්වා වූ සංවිධානන් වහන්සේගෙන් අපට එන රැකවරණය ඔබ මෙනෙහි කරමින් මේ ගීතිකාව අසමින් ඔබ මෙනෙහි කරමින් මේ අද දේව වචනය ඔබගේ හදවත්වල මම විශ්වාස කරනවා ඔබට මේ වචනය තුල ඔබට යම්කිසි පණිවිඩයක් මේ පීඩා කාලය තුල අපට මහන්සියගේ රැකවරණය තුල මහන්සියගේ මඟ පෙන්වීම තුල ඒ අපිට ගමන් කරන්න මහන්සිය අපට පිළිපවන වේ කියලා. ඉතින් ඔබ ඉදිරියට මේ එන ගීතිකාව අහස මව්වා දෙවියන් වහන්සේ ගැන මේ කියවෙන ගීතිකාව ඔබ මෙනෙහි කරන්න. ආමේන්. ඇස් ඔසවන්නෙම් කඳු දෙසට මගේ මට උපකාර කොයින්දෝ අහස පොළොව මැව් දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ අහස පොළොව මැව් දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙම් කඳු දෙසට මගේ ඔබේ පය නෑ සෙලවෙන්න දෙන්නේ ඔබ සුරකින්න ඒ දෙවිඳුන් නෑ නිදියන්නේ ඒ දෙවිඳුන් ඔබේ පය නෑ සෙලවෙන්න දෙන්නේ ඔබ සුරකින්න ඒ දෙවිඳුන් නෑ නිදියන්නේ ඉස්රායල් සුරකින්න ඒ දෙවිඳුට නිදි බරවීමක් නිදි ගැනීමක් නැතිවන්නේ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නේ කඳු දෙසට මගේ ඔබ රකිනා දෙන සෙවනා දෙව් හස්තය වන්නේ දහවල ඉරවත් රෑ සඳවත් පාර නොදෙන්නේ ඔබ රකිනා දෙන සෙවනා දෙව් හස්තය වන්නේ දහවල ඉරවත් රෑ සඳවත් පාර නොදෙන්නේ සමනපුරෙන්
ඔබ ගලවන්න ප්‍රාණය ඔබේ සුරකින්න යාමේදී ඊමේදී ඔබ රැකගන්නේ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙම් කඳු දෙසට මගේ මට උපකාර කොයින්දෝ අහස පොළොව මැව් දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ අහස පොළොව මැව් දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙම් කඳු දෙසට මගේ දෙවියන් වහන්සේ අප සියලු දෙනාවම ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් උන්වහන්සේගේ රාජ්‍ය ආශිර්වාද කරන්න ඕගොල්ලෝ වෙන් කරන් තියෙනවා නම් මේ ස්ලයිඩ් එකේ තියෙන account details වලට ඒ දේ transfer කරන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අප සියලු දෙනාවම ඔබ වහන්සේ රැක බලා ගනිමින් ආරක්ෂා කරමින් සපයමින් මේ අසීරු කාලය තුල පවා අරන් යන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් නැවත වාරයක් අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනනවා ස්වාමිනී. ඔබ වහන්සේ දේ ආශිර්වාද කරන්න මගේ ස්වාමිනී. ඒ සියල්ල ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයත් සුභාරංචියේ ව්‍යාප්තියත් උදෙසාම පාවිච්චි කරන්න අපිට මඟ පෙන්වන්න ස්වාමිනී. ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමෙන්. මේ පාර නත්තලට අපි සභාවක් හැටියට විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා. ඒකට අපිට ඔයාලා සියලු දෙනාගේම උදව් අවශ්‍ය වෙනවා. ආර්ථික අපහසුතා හරි අනෙකුත් විවිධ හේතු නිසා හරි නත්තලට ලස්සනට සූදානම් වෙන්න අපහසු පවුල් වලට අපිට මේ අවස්ථාව තිබුණාට සමහර අයට අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ පවුල් වලට සභාවෙන් ක්‍රිස්මස් ෂොප් එකක් අරිනවා. ඒ අයට නොමිලේම ක්‍රිස්මස් shopping කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒකට ඔයාලගේ නිවෙස්වල තියෙන හරි කැමතිනම් අලුතින්ම අරගෙන හරි ඇඳපු නැති පිරිමි කාන්තා ළමා ඇඳුම් සපත්තු සෙල්ලම් බඩු වගේ දේවල් අපිට ඉතා ඉක්මනින් ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා වැඩි විස්තර දැනගන්න ඕන නම් තිරයේ දැක්කෙන නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. චන්නට හරි සුරංජිට හරි. ස්තුතියි. පහුගිය අවුරුදු වල වගේ මේ පාරත් අපි ඔපරේෂන් ක්‍රිස්මස් චයිල්ඩ් ප්‍රෝග්‍රෑම් එකට සූදානම් වෙනවා. ෂූ බොක්ස් එකක පුංචි ළමයින්ට ක්‍රිස්මස් තෑගි පැක් කරලා අරින එක. ඔයාලට කැමති නම් samaritans.org.au වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ෂූ බොක්ස් එකක් පැක් කරන්න පුළුවන්. $30ක් වගේ මුදලක් තමයි යන්නේ. එහෙම නැත්නම් ඔයාලට අපි සාමාන්‍ය විදිහට කරා වගේ shopping කරලා shoe box එකක් පැක් කරන්නත් පුළුවන්. ඒකට වැඩි විස්තර සඳහා මිෂෙල්ට කතා කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් drop off point එහෙම දැනගන්න ඕන නම් 0430722474. ස්තුතියි. නිවේදන කීපයක් බෙදා ගන්න තියෙනවා. අපේ සන්ඩේ ස්කූල් එක පුරුදු පරිදි දැන් ඔන්ලයින් හරහා පැවැත්වෙනවා ඉරිදා හවස 2:00ට. ඒකේ කරන්නේත් ගලාති පොතම. ඉතින් වැඩිහිටියනොත් ගලාති පොත කරනවා ළමයි එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ඉගෙනගත්තු දේවලුත් සන්ඩේ ස්කූල් එකේ වරුණාම එන්කරේජ් කරනවා දෙමව්පියන්ට ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ඒ වචනය බෙදා ගන්න කියලා. බයිබල් ස්ටඩීස් වැඩිහිටියන්ගේ බයිබල් ස්ටඩීස් පැවැත්වෙනවා ඔන්ලයින් හරහා. සිංහල බයිබල් ස්ටඩි එක ඉරිදා හවස 8ට පැවැත්වෙනවා. ඒ වගේම Hour of Power සෑම බ්‍රහස්පතින්දා දිනකම 7:00ට
ඔන්ලයින් ඒකට සහභාගී වෙන්න. ඒ වගේම අපිට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ඉස්සර මේ ස්ථානෙට ගෙන්න ගන්න බැරි වෙච්ච අයට ලින්ක් එක අරින්න. ලින්ක් එක ඇරියාම ඒ කට්ටිය කොහේ හිටියත් මේ අවස්ථාවේ සහභාගී වෙන්න පුළුවන්. ප්‍රේයර් රික්වෙස්ට් එවන්න පුළුවන් කියලා එයාට මතක් කරන්න. ඒ වගේම සර්විස් එක මිස් වුණොත් එයාලගේ ටයිම් ඩිෆරන්ස් එක නිසා ස්ටිල් එයාලට බලන්න පුළුවන් ඒ සර්විස් එකට සහභාගී වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේ අමාරු කාලේදී අපේ පවුලේ කවුරු හරි ඉන්නවා නම් මොකක් හරි උදව්වක් අවශ්‍ය කෙනෙක් ෆයිනෑන්ෂලි හෝ ඒ වගේම කතා බහ කරන්න හරි කෙනෙක් අවශ්‍ය නම් යම්කිසි ස්ට්‍රගල් එකක ඉන්නවා නම් අපි හැමෝම එක පවුලක් විදිහට එකතු වෙලා අපි කැමති ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න වචනකින් හරි අපිට උදව්වක් කරන්න පුළුවන් නම් කරුණාකරලා ෆෝන් කෝල් එකක් දෙන්න නැත්නම් පාස්ටර්තුමාලට කතා කරන්න පවුලේ ඉන්න ඕනම කෙනෙකුට අපි මේ චර්ච් එක ෆැමිලි එකක් හැටියට ඉන්නේ ඕනම දෙයකදී කතා කරලා අපිට ඔයාලට උදව් කරන්න අවස්ථාව දෙන්න. ඉතින් ඒක ඔයාලගේ හිතේ විතරක් තියාගෙන ඉන්න එපා. කරුණාකරලා ඕපන් අප් වෙලා පාස්ටර්ස්ලත් එක්ක හරි ඕන කෙනෙක් එක්ක වැඩිහිටියෙක් එක්ක ෂෙයා කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජේසුස් වහන්සේ උගන්වපු යාඥාව අපි ගියෙන් සුරලෝ මණ්ඩලය කියන ගීතිකාව අපි ගායනා කරමු. අපත් සමග එකතු වෙන්න කොතනක සිටියත් ඔබ. හලෙලූයා. සුරලෝ මණ්ඩලේ වැඩ සිටින පියේ සැරදේ ඔබේ සෙරේ නාමේ පැමිණෙව් මෙලොවේ ඔබේ රාජධානේ ඉටුවේ ඔබේ ආනමැදිනේ දින අපේ බත දෙනෝ මැන සමීදේ අප පව් සෑම කමනු මැනේ අය ගැන අප ඉවසන ලෙසිනේ විපතෙන් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ. හල්ලුයා හල්ලුයා හල්ලුයා. ඔබන් සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේ පුදුමාකාර දේවල් කරන දෙවියන් වහන්සේ මේ දරු කැල ඔබ වහන්සේට යදින මේ දරු කැල අතරින් එපා ස්වාමීනි. ඒ අයව පවිත්‍ර කරලා ඒ අය කරන හැම ප්‍රශංසාවක්ම ඔබ වහන්සේට ප්‍රසන්න වෙන විදියට කරන්න. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නද ඒගොල්ලන් කරන රැකියාවද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය කියනවා මාව පිළිගත් කෙනෙක්ව මම මගේ දරුවෙක් වෙනවා කියලා. වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මේ මොහොතේ ස්වාමීනි ඔබ වහන්සේ මේ දරුවෝ කොතනක සිටියත් වහන්සේගේ නාමය ආයදින හැම කෙනෙක්මද දෙවියනි ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මා ආශිර්වාද කරමි. පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් මා ආශිර්වාද කරමි. ආමෙන් ආමෙන්. සියලු දෙනාටම ජේසු පීඨයි. ආමෙන්.